Okay, page number 19 දහන වෙනි පිටුව. ඒකේ වම් අත පැත්ත crossword එකක් තියෙන්නේ කරනවා අය වැඩේ. පටන් ගමු. Right. Says that we call Sunday the first day of the week. Sorry, last week තියෙනද නේද? ඉරිදට අපි සතිය පළවෙනි දවස කියලා කියනවා. එතකොට the rest in order. ඉතුරු ටික පිළිවෙලට ගත්තොත් Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday. එතකොට ඉරිදා හැර අනිත් දේවල් වලට weekdays කියලා කියනවා. සෙනසුරාදාත් weekday එකක්. මතලා ගන්න එපා ඒක. All the days except Sundays are called weekdays. Hari masal ekanu. The day before Friday, across can harahata down can palahat. Because the day before Friday, Thursday, ne? The day beginning with W, Wednesday, the one from last day. අවසාන දවසට එක දිනයක් කලින් දවස. Friday. Not a weekday කියලා කියන සතිය දවසක් නෙවෙයිලු මෙයා. Sunday is not a weekday. The last day of the week Saturday වෙන්න ඕනේ. The third day of the week කියන්නේ Tuesday ne? Tuesday. The first weekday පළමු සතියේ දින Monday. බොහොම ලේසි වැඩක්. යම් අමාරුවකට පල්ලෙහා. Right. So look at this one. Across කියන්නේ හරහට down කියන්නේ පහළට ඉඟි හතරක් තියෙනවා. හරහට ඉඟි දෙකක් තියෙනවා. එතකොට උත්තර දීලා තියෙනවනේ. අපිට වැකිය ලියන්න කියලා කියන්නේ නේ. එතකොට මොකද්ද එක පහළට තියෙන්නේ? second කියන එක. මෙතන second කියන්නේ තත්පර කියන ඒවා. දෙක පහළට තියෙන්නේ hands ඔරලෝසුවේ කටු කියන ඒවා. third එක පහළට තියෙන්නේ මොකද්ද? time කාලය කියන එක. fourth එක පහළට watch ඔරලෝසුව කියන එක. පහ හරහට minutes විනාඩි 6 හරහට hour පැය කියන එක. දැන් ඔන්න ඕක උත්තරේ වෙන්න ඔයගොල්ලෝ ඉංග්‍රීසි හදන්න ඕන. ක්ලූ එකක් දෙන්න ඕනේ ඔයගොල්ලෝ. උදාහරණයක් කියන්න බලන්න සෙකන්ඩ් කියන එකට. විනාඩියකට මේවා 60ක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අපි දන්නවනේ මොකක්ද කියන්නේ කියන එක නේ. අපිට කිව්වොත් එක hands කියනකොට අපිට වගේ මොරලෝසුවකටත් මේවා තියෙනවා. අනේ වගේ ඉංගියක් පොඩි නේ. නැත්තම් මොරලෝසුවකට මේ වගේ ඒවා දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. දැන් ඔරලෝසුවක වෙලාව කියන්නේ මේවා. අන්න එහෙම අපිට මොකක් හරි ඉංගියක් හදන්න පුළුවන්. හරි අපි උත්සාහ කරමු. right.
number 3 ගත්තොත් එහෙම අපි මොකද කියන්නේ number 3 time නේද? The clock shows this. ඔරලෝසුව පෙන්වන්නේ මෙන්න මේක කියන එක ගන්න පුළුවන් නේ. We can measure this. අපිට මේක මනින්න පුළුවන් කියලා ගියක්. වගේ උත්තරයක් හදන්න පුළුවන්. Number 4 watch. ඔරලෝසුව කියන එකට time. This tells the time. මේක වෙලාව අපිට කියනවා. Number 5 පහ. Minutes කියන්නේ this is a collection of 60 seconds. තත්පර 60ක එකතුවක් කියන එක අපිට කියන්න පුළුවන්. hour කියන්නේ පැය කියන එක this is a collection of 60 minutes කියලා අපිට කියන්න පුළුවන්. නැත්නම් a day has 24 of these things. දිනකට මේවා 24ක් තියෙනවා. මොනවාද කියන එක. හරි එතකොට ඒක ඉවරයි. We'll go to the page number 62 62ට යන්න අපි. 62. ඒකේ අන්තිම වැඩේ අද අවසාන කරන වැඩ තියෙන්නේ ඔක්කොම අවසාන ඒවා නේද? අපි උඩේ කරලා තියෙනවනේ. ඒක කරා. So look at the question number 6. අය බලන්න. Rewrite the following letter. අපිට ලියුමක් දීලා තියෙනවා. With the correct punctuation marks. නිවැරදි විරාම ලක්ෂණත් එක්ක මේක අපි හදා ගන්න ඕනේ. Okay. හරි. ලියමු එක. වැරදි අම්බානක් තියෙනවා. capital simple වැරදි, තිත්න් කමා මුකුත් නැහැ. වාක්‍ය බෙදලා නැහැ. So when you think about the name here, dear Gayani, capital D වෙන්න ඕනේ නේද පුතේ? Gayani is a name, මේක G වෙන්න ඕනේ capital. ආමන්ත්‍රණයක් නේ, ආමන්ත්‍රණයට පස්සේ කමා එකක් එන්න ඕනේ. When you think about the date here, දිනේ හිතුවොත් එහෙම 7th කියන එක වැරද්දක් තියෙනවා නේද? TH උඩ යන්න ඕනේ. හරිද? March capital M වෙන්න ඕනේ. 2009 කියලා මොකක්ද වෙන්න ඕනේ? Full stop එකක් එතන තියෙන්න ඕනේ. දැන් මේකේ alignment එකේ වැරද්දක් තියෙනවා. කොහොමද ලියන්න පුළුවන්ද අපිට? ඔය දිනේ 9යි ඔහොම ලියන්න පුළුවන්ද? බෑනේ ඉස්සෙල්ලා මොකක්ද දෙන්න ඕනේ? ඉස්සෙල්ලා ලියන්නේ දිනේද ආමන්ත්‍රණයද? දිනේ. දිනේ කලින් ලියන්න ඕනේ. ඒක උඩින් එන්න ඕනේ. ආමන්ත්‍රණය පොඩ්ඩක් පහලින් එන්න. හරි ඔයගොල්ලෝ වැඩේ කරන්න. මම හිමින්ට කතා කරන්න. After Sarasa, what they know? Full stop. After Sarasa, there should be a full stop.
Page number 3 third එක. ඒකේ මාතෘකා පොඩ්ඩක් බලන්න පුතේ group names කියලා තියෙන්නේ කණ්ඩායම් නාම නැත්නම් සමූහ නාම කියන කතාවක් යන්නේ අපිට. ඔය part එක පොඩ්ඩක් තියන්න. part එක තියලා part B එක පොඩ්ඩක් බලන්න. sorry part C එක පොඩ්ඩක් බලන්න. Draw 4 columns and write the headings. මේවා ලියන්න ඕනේ අපි මම කෙටි ක්‍රමයක් කියන්නම්. Page number 3 question part C එක. අපි මේක කෙටියෙන් කරමු ලියන්න හදන්න එපා. Clothes කියන්නේ ඇඳුම් වලට, vessels කියන්නේ මොනවද? වාචනනේ. vessels කියන්නේ වාචන. Furniture කියන්නේ ලිබඩු. Footwear කියන්නේ සපත්තු, සැරප්පු ඒවනේ. එතකොට ඔතන list එකක් තියෙනවනේ පුතේ. Okay cloth එකක් නම් C එක දාන්න. නැත්නම් අංක හරි දාන්නකෝ. clothes වලට number 1, vessels වලට number 2, furniture number 3, number 4 කියලා අංක දාලා වෙන් කරගන්න බන්ටක් ගාලා. මෙරියෝ තියෙනවනේ. ඕනේ. මෙතන vessels කියන්නේ මේ වාජන නෙවෙයි නේද? මෙතන vessels කියන්නේ මුහුදු යාත්‍රා කියන්නේ. Not the household vessels. These vessels are the vehicles that travel on sea. කියන්නේ. අපි දාන ටික බලන්න මම ඔක්කොම උත්තර කියන්නේ නැහැ. ලයිනර් කියන එක මොකද්ද? liner is a vessel. clocks දන්නවද? නෑ. cupboard දන්නවද? cupboard එක furniture. shirt එක clothes. roller එක roller යාත්‍රාව vessel එකක්. table එක furniture. ඊළඟ set එකට sandals footwear, submarine vessel, scarf එක clothes, armchair furniture, shoes footwear. මොකද පේන්නේ වචන පේන්නේ. schooner නේ තියෙන්නේ.
schooner දන්නේ නැහැ නෑ clocks දන්නේ නැහැ schooner දන්නේ නැහැ light sorry tights 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 කියලා තියෙන්නේ tights අයියෝ tights දන්නේ boots පුට්ටය okay sideboard එකක් furniture yacht එක vessel එකක් vest එක cloth එකක් slippers පුට්ටය ඒක දෙකක් බැලුවා මොකද බැලුනේ මේක ඔක්කොම හරි නේද අනේ හරි टाइट्स क्यों नहीं टाइट्स दन्ने ने लज्जाए बे दन्ने क्या wardrobe बेका anyone wardrobe trousers clothes cruiser as a vehicle called land cruiser එහෙමත් එකක් තියෙනවා Can you guess? Vessel එක. Cruiser is a vessel. නෞකාවක්. Cabinet එක. Cabinet is a furniture නේ. ලීබඩුවක් තමයි cabinet එක කියලා කියන්නේ. ඒකෙම තේරෙනවා. Wellingtons. බෑ. Jeans. Clothes නේද? එහෙනම් බැරි හතරක් හම්බුණා ඔයගොල්ලන්ට. පළවෙනි එකේ clocks දන්නේ නැහැ ඔයගොල්ලෝ මාක් කරගන්න එක. සෙකන්ඩ් එකේ දන්නේ නැහැ ඔයගොල්ලෝ schooner එක දන්නේ නැහැ. ඊළඟ එකේ tights දන්නේ නැහැ. ඊළඟ එකේ Wellingtons දන්නේ නැහැ. ඒක ගෙදරදී හොයන්න ඕනේ. ඩික්ෂනරි එක පාවිච්චි කරලා හොයලා තේරුම් බලන්න. හරි අපි යම් part B එකට වගේ. go to the part B. We are given certain words. Look at the first example: beef, chicken, lamb, mutton. Okay. Then second one: cathedral, temple, church, chapel. Third one: cobra, crocodile, adder, lizard. Number 4: house, bungalow, mansion, cottage. Number 5: copper, gold, iron, lead. Number 6: grocer, butcher, fruiterer, fishmonger. මේවට තනි වචනයක් හොයන්න වම් අත පැත්තෙන්. We have baker, silver, alligator. I mean, you can learn it. Choose the word in the column on the left which belongs to this group. මේ group වලට අයිති තව වචනයක් මෙතන තියෙනවා නේ. Give the name of each group. baker දාන්න තැනක් ඇති ඔතෙන්ට ඔයගොල්ලන්ට. baker කියන්නේ වක්කරේ පංගදන එක්කෙනානේ. එයා ඉන්නේ මොන කාණ්ඩයටද? 1 2 3 4 5 6 කාණ්ඩ වලින් මොන කාණ්ඩද අයිති වෙන්නේ? හයට නේද? ඉතින් රස්සාවල් ටික ගන්න තියෙන්නේ අන්න ඒ වගේ හිතන්න බලන්න. One example is given උදාහරණයක් දීලා තියෙනවා. සඳලි page number 3 වල ඉන්නේ නැති. right මට කියන්න එක baker දැම්මේ ඔයගොල්ලෝ 6 වෙනි කාණ්ඩෙට. ඒක රස්සාවක් හින්දා. silver කියන එක මොකක්ද දැම්මේ? number 5. අයි දාන්න එකට ඒක ලෝහයක්. තම මූලද්‍රව්‍යයක් කියන එක. alligator number 3 වලට දාන්නේ. synagogue for the to the විලා කියන්නේ මොකද්ද? විලා කියන්නේ බංගලාවක්. මේක අයිති වෙන්නේ මොකටද? 4ට නේද 4 එකට. වෙනිෂන් කියන්නේ ආහාරයක්. ඒක අයිති වෙන්නේ
එකට. එහෙනම් අරක අයිති වෙන්නේ දෙකට නේ. දැන් පොදු නමක් කියන්නකො බලන්න. beef, chicken, lamb, mutton මේවට කියන්න පුළුවන් අපිට meals කියන්න පුළුවන් නැත්නම් ඔන්න කෑම නේද? meat කියන්න පුළුවන් නේද? ඔක්කොම මස් වර්ගනේ මෙතන තියෙන්නේ. Venison is also a type of meat. Commonly you can say meat. ඒ වගේ තනි වචනයක් ලියන්න බලන්න මේ කාණ්ඩයට. කාණ්ඩ වචනයක් දෙන්න බලන්න. Anyone second? හම්බුනද මොකක් හරි? පොදු නමක් ගන්න තනි වචනයක් වෙන්න ඕනේ නැහැ. පොදු නමක් අහන්නේ. මේ ඔක්කොම මොන ස්ථානද? Religious places නේද? Religious places. These are religious places. ආගමික ස්ථාන. Number 3, cobra, crocodile, adder, lizard, alligator. උරගයෝ නේද? reptile කියලා අපි කියන්නේ. All these are reptiles. උරග කාණ්ඩය. Number 4, හතරවෙනියට මොකක්ද දැම්මේ ඔබ? වාසස්ථානනේ, ජීවත් වෙන ස්ථානනේ. houses කියලා කියන්න බෑ. house එකක් කියලා කියන්නේ උදාහරණයක් විතරයි. ජීවත් වෙන ස්ථානෙ මොකද්ද කියන්නේ? කො residence කියලා කියන්න පුළුවන් නැත්නම් dwellings කියලා කියන්න පුළුවන්. dwellings කියලා ගන්න පුළුවන්. dwellings කියන්නේ වාසස්ථාන නැත්නම් habitats ගන්න බෑ. habitats කියන එක අපි පොදු වාසස්ථානයක් කරන එතකොට. copper, gold, iron, lead, silver. These are metals, ලෝහ. අන්තිම එක grocer, butcher, fruiterer, fishmonger. Maybe jobs. රස්සාවල වෙන්න පුළුවන් or most correctly professions. වෘත්තීන් කියන ඒවා. These are professions. දැන් උඩයකට කිසිම වචනයක් දීලා නැහැ. Only a list, a set of pictures are given. බින්දුව ටික විතර දීලා තියෙන අපිට. මොකද කරන්න කියන්නේ පුතේ අපිට? Give the name of the group. කණ්ඩායම් නාමයක් දෙන්න කියලා කියන්නේ. 1 2 3 4 5. 1 2 3 4 5 6 6ක් තියෙනවනේ 6ක් තියෙනවා. Number 1 එක මොකක්ද සෙට් එක? vehicles නේ. ඒ දින වාහන ටිකක්. ඒක ප්‍රශ්නයක් නෑ. දෙකක් පුළුවන්. commonly vegetables. පොදුවේ එළවලු කියලා කියන්න පුළුවන් නේ. third එකත් පුළුවන්. tools. Those are tools. මෙවලම් කියන එක. 4යි 5යි ගැටලුවක් ඇති 6ක් පුළුවන්. shoes නේ. the footwears ද? footwears. පහල තිබ්බ footwears කියන එක නේ. 4යි 5යි මොකද්ද? හැඳි ගෑරප්පු වලට කියන්නේ cutlery. Cutlass නෙවෙයි. Not cutlass. Cutlery. Cutlery පහට porcelain බඩු වලට කියන්නේ China. China කියන්නේ චීනෙට නෙවෙයි. capital C දැම්මොත් චීන වෙනවා. China කියලා කියන්නේ porcelain බඩු වලට. porcelain band. Or China wear. Most correctly we can say China wear. China wear කියලා ගාපු ගමන් porcelain band කියලා හදනවා උත්තරේ.
අපි යමු page number 17 අන්තිම එකෙත් 17 වෙනි පිටුව පුතේ. හරි කතා බලමු අපි. කවියක් තියෙන්නේ. So someone you know දන්න කෙනෙක් ඉන්නේ. මම ගැන අහලා තියෙනවානේ Robin Hood. So we are given a poem. Poem එකක් දීලා තියෙන අපිට. Poem එකක් කියලා කියන්නේ මේ සම්පූර්ණ කැලලට. හරි? Poem එකක් කියලා කියන්නේ සම්පූර්ණ කොටසට. මේ poem එකෙන් ගත්තා when you take this poem it has 3 parts. කොටස් 3ක් තියෙනවා. ඒක කොටසට කියනවා verse එකක් කියලා. ඉබයි දාන්න පුළුවන් මේකේ verses කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 3ක් තියෙනවානේ. 1 2 3ක් තියෙන verses. poems තියෙන එකයි මෙතන. කවි එකයි කොටස් 3යි. ආයි අහනවා ඒගොල්ලෝ lines කීයක් තියෙනවද කියලා. lines කියන්නේ පේලි. පළවෙනි එකේ 4යි, දෙවෙනි එකේ 4යි, ඊළඟ එකේ 2යි. ඒත් lines 10යි. ඔන්න වගේ පුංචි ප්‍රශ්න වල කරකිනවා. When Robin Hood was about 20 years old, he happened to meet Little John, a jolly, brisk blade, right for the trade, for he was the lusty young man. Though he was called little, his limbs they were large, and his stature was 7 foot high. Whenever he came, they quaked at his name, for soon he would make them fly. How they came acquainted, I'll tell you in brief, if you will, but listen a while. When Robin Hood was about 20 years old, Robin Hood was අවුරුදු 20ක් විතර වෙන කාලෙදී when කියන්නේ time word එකක්. ඒ කාලය පෙන්වන්නේ අපිට. He happened to meet Little John. Happen to කියන එකෙන් තේරෙනවා අහම්බෙන් හම්බුණා කියන එක. හිතලා නෙවෙයි හම්බුනේ. Accidentally කියන එක. අහම්බෙන් හම්බුණා. අහම්බෙන් මුණ ගැහුණා. තේරුම් ලියා ගන්න. Little John තමයි හම්බ වෙන්නේ. දන්නවා පුංචි ජෝන් කියලා කියන්නේ ඒක යෝධයා වගේ කනනේ. ඒතර Little John ගැන පොඩ්ඩක් කතා කරනවා. ජොලි හාදියෙක් මේ මිනිස්සයා. මොම් විහිළුවෙන් තහළුවෙන් ඉන්න විනෝදබර පොරක්. brisk blade කියලා කියනවා. brisk කියන්නේ කඩිසර කියන එක. කඩිසර තලයක්. කියන්නේ ගහගන්න කතා බහට ඕන දෙයකට ඔට්ටුයි කියන එක. blade කියන්නේ පිහිය තලය කියන එකනේ. right for the trade. ඕන දෙයකට ඔට්ටුයි. trade කියන්නේ business කියන එක. ගනුදෙනුව කියන එක. right for the trade. ඕන fight එකකට ඕන හොරකමකට මනුස්සයෙක් එක්ක පුළුවන් කියලා. For he was the lusty කියන්නේ දෙවන්ත කියන එක, යෝධ කියන එක. young man තරුණ හාදියෙක්වත්. Though he was called little, though කියන්නේ නමුත් කියන එක. අපි මෙයාට පොඩි එකා කියලා කිව්ව නමුත් පොඩි ජෝන් කිව්වට his limbs ඔහුගේ අතපය බාහු කියන ඒවා were very large. ගොඩක් විශාලයි මේවා. and his stature කියන්නේ දේහය කියන එක. ඔහුගේ බාහිර පෙනුම කියන එක. stature 7 foot high අඩි 7ක් මනුස්සයා උසයි. whenever he came එයා එන ඕනෑම වෙලාවක whenever කියන්නේ ඕනෑම මොහොතක කියන එක. ඔහු පැමිණි ඕනෑම මොහොතක they quaked කියන්නේ වෙවුලුවක්. සැලුණා ඒගොල්ලෝ. at his name නම අහපු ගමන් බයෙන් සැලුණා ඒගොල්ලෝ අනික් කට්ටිය. මිනිස්සු. මොකද for soon වැඩි වෙලා යන්න කලින් fight එකකදී he would make them fly. මෙයා අනික් කට්ටියව පියාඹන්න සලස්වනවානේ. බිම් පා කරලා යවනවා. how they came acquainted කියන්නේ මුණ ගැසීම කියන එක. how they came acquainted I'll tell you in brief. මං කෙටියෙන් කියන්නම් ඔයගොල්ලන්ට. brief කියන්නේ කෙටියෙන්. if you will ඔයා කැමති නම් මෙතන will කියන්නේ කැමැත්ත කියන එක. but listen a while. ඔයාට මොහොතක් අහගෙන ඉන්න
වෙනවා. listen අහගන්න a while මොහොතක් කියන එක. ඒක ලොකු ගැටලුවක් නෑ. මේ තරම් සරල කවියක් විභාගයට හම්බෙන්නෙත් නෑ. ඔලෙවල් වල නේ. දෙවියන් බලන් ඉන්න හම්බ වෙනවා එකක්. ආවොත් එහෙම. හරි ප්‍රශ්න තියෙනවා 7යි. බොහොම ලේසි ප්‍රශ්න ටික. ෂෝට් ආන්සර් ටික ටක් ගාලා හොයාගන්න බලන්න. ඉරි ගහන්න තියෙන ගොඩාක් ඒවට. දෙකක් විතර තමයි මම හිතන්නේ හොයන්න තියෙන්නේ. ඕකේම ඉරි ගහම් ඩියුට් එකේම. 8ක් තියෙනවා. හැබැයි දෙකක් තියෙනවා. Question number 1. At that time, Robin was. මොකක්ද උත්තරේ පුතේ? A young man නේද? boy කියන්න බෑ. තරුණ හාදේන 20 කියලා කියන්නේ. දැන් මේකට full answer ගන්නෙ කොහමද? At that time, Robin was a young man කියනකොටද හරි. Robin was a young man at that time කියන එකද හරි? මොකද කියන්නේ ඔයගොල්ලෝ? විතරම අපිට කියන්නේ subject එකෙන් පටන් ගන්න කියලා උත්තරේ. Robin was a young man at that time. ඒ තමයි හරිම pattern එක. මොන මාක් කරගන්න රටාවනේ. පස්සේ ලියමු අපි උත්තර. What words tell us that Robin did not go on purpose to meet Little John? Robin Little John ව හිතාමතා හම්බුනේ නැහැ කියලා මොකෙන්ද කිව්වේ? Happened to කියන එක. full answer ගන්නෙ කොහොමද? Words කියලා උපුටා ගැනීම ලකුණු තුල happen to tell us that Robin did not go on purpose to meet Little John කියලා උත්තර දාන්න පුළුවන් අපිට. A jolly brisk blade. Jolly brisk කියන එකේ තේරුම. A useful young man, a very sharp knife. දැන් මෙතන ඇත්තටම කිව්වේ කඩිසර තලයක් කියන එකනේ. ඒ කියන්නේ පිහියක් කියන එක නෙවෙයිනේ. පිහියක් නෙවෙයි මනුස්සයා. A trusty sword, a pretty piece of grass. ඇත්තටම තේරුම වෙන්නේ useful young man කියන එකනේ. ප්‍රයෝජනවත් තරුණ හාදයෙක් කියන එක. කුලාස ගන්න කොහොමද? A jolly brisk blade means das එක තියෙන හින්දා means වෙනවා. means a useful young man. How can we tell that Little was not a true description of Little John? අපි කොහොමද කියන්නේ එයා පුංචි නැහැ කියලා? එකක් තමයි යා glimpse were large කියන එක, අනිත් එක අඩි 7ක් මේක උසයිනේ. stature එක 7 foot කියන එක. උත්තර පටන් ගන්නෙ we can tell that Little was not a true description of Little John because කියලා ලියන්න පුළුවන්. he was 7 feet tall. නැත්නම් his limbs were large. උත්තරේ අන්තිමට එන්නේ. People quaked at his name means B නේද?
they shivered with fright නේ fright කියන බය කියන එක shivered කියන වෙවුලුව කියන එක. ඒක කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් අපිට. people quaked at his name means they shivered with fright. Right for the trade means fighting and dueling නේ. ගහ ගන්නවා dueling කියලා කියන්නේ ද්වන්ද සටන කියන එක. මුණට මුණ ගහ ගන්නවා කියන එක dueling. I'll tell you in brief එකේ in brief කියන්නේ මොකද්ද? කෙටියෙන් කියන එකනේ. කෙටියෙන් කියන තව වචනයක් කියන්නේ. short. දැන් මේ කොහොමද ලියන්නේ අපි? I'll tell you in brief කියන වාක්‍යයේ in brief කියන එකේ තේරුම තමයි short කියන එක. ඔය වාක්‍ය අපි කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ? Okay, try it then. In brief means short. In the sentence, I'll tell you in brief. ඔන්න ඔහොම ලියන්න පුළුවන් අපිට නේ. එක ප්‍රශ්නයක් තියෙනවා. How they came acquainted means. මොකද පුතේ උත්තරේ? How they met one another කියන එක නේ. දැන් පොත ගන්න ඔයගොල්ලන්ගේ පොත අරගෙන මාතෘකාවක් ටක් ගාලා ලියමු. Robin Hood. ප්‍රශ්න මොකුත් ලියන්න එපා. full answers 7 විතරක් පුතේ ලියගන්න. Di 3ක් විතර දෙන්නම්. කරලියමු.